නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච වික්ඛවේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද වික්ඛවේ වික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං තතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව අස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති වැඩම කරවදාල ගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි විකසිත සියපත් සංවිධානීය මගින් තාම ශ්‍රද්ධාවෙන් ශාසන හැඟීමෙන් යුක්තව සංවිධානය කරනු ලබන ධර්මදේශනා මාලාවෙහි තවත් එක් ධර්මානුශාසනාවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන අවස්ථාව පින්වතුන් විසින් ඊ타ත්ම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණිය සඳහා යොමු වී සිටිනවා. අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් සූත්‍ර පිටකේ දීඝනිකායෙහි සඳහන් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේහි භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක පාඨයක් මාතෘකා කරගනු ලැබුවේ. භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කර වදාළේ කුරුරට කම්මාස ධම්ම නම් නියංගමෙහිදී බව පෙන්වලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි කෙසේනම් මහණතෙමේ කායෙහි කායානුපස්සීව අපිට එහි පෙන්නලා තියෙනවා කය අනිත්‍ය ආදී විසින් නොඑක් අයුරින් පුන පුනා බලන සුළුව වෙසෙයිද යත් ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මහණෙනි මහණතෙමේ
අරණ්‍යයකට ගියේ හෝ රුක්ක මූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය ඍජු කොට තබාගෙන සිහිය කමඨහන අරමුණට යොමාගෙන පිහිටවා වාසය කරයි. මේ මහා සතිපට්ඨාන සූත්‍රයේහි කායානුපස්සනාවට කොටස් 14ක් පෙන්නලා තියෙනවා. ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජාඤ්ඤ පබ්බය, පටික්කුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බේ සහ නව සීවිතිකය. එහි ආනාපාන පබ්බේ පෙන්වන තැන තමයි ඒට සුදුසු ස්ථානීය, ඒට සුදුසු ආසනය, ඒ වගේම කාය ඍජු කොට තබා ගැනීම, ආස්වාස ප්‍රස්වාස කියන කමඨහන අරමුණට යොමු කොට ගැනීම විශේෂ කොට දක්වලා තියෙනවා. ඒ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම අනිකුත් පබ්බවලදී කොටස්වලදී ඒ ආකාරයකටම නොවේයි එදිනෙදා ජීවිතය ගත වෙන අවස්ථාවටම සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත සතිපට්ඨානිය කෙරෙහි සිහිය පිහිටවීම ගැන තමයි පෙන්නලා තියෙන්නේ. අපි මේ අවස්ථාවේ ඒ ආනාපාන සතියෙහි ආනාපාන පබ්බේ කියන කොටසින් ආරම්භ කරලා අනතුරුව ඉදිනදා ජීවිතයේ තුල මේ නුවණින් යුක්ත සිහිය කෙබඳු ආකාරයකට පවත්වනවාද කියන කරුණ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය පුරාවටම මම හිතන්නේ එක 21 තැනක සඳහන් වෙලා තියෙනවා. ඒ කමඨහන වඩන යෝගාවචරයා ඒ අවස්ථානුකූලව කය ගැන, වේදනාව ගැන, සිත ගැන, ධර්මතාවය ගැන සත්‍යේ කුජලේ නොවන බවට සිහිය එළඹ සිටියේ වෙයි කියලා. මෙයින් අපිට පේනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කර වදාarලා තියෙන්නේ සත්ත්ව පුජ්‍යල ආත්මීය හැඟීම පහ වෙන ආකාරයකටයි. ඒ නිසා තමයි සූත්‍ර දේශනාව ආරම්භයේදීම කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨානිය මේ හතර ආකාරයක සිහිය පිහිටවීම ඒකායන මාර්ගයයි කියලා වදාරලා තියෙන්නේ. එමෙන්ම අර මම මුලින් මතක් කළා ඒ පෙන්නලා තියෙන අදහස හැම පබ්බයක් අවසානයේ මේ අදහස අපිට සිහි ගන්නවනවා. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ සිහියද මතුමත්ෙහි ඥානයාගේ වැඩිම පිණිස වේ.
මතුමත්ෙහි සිහියේ වැඩිම පිණිස වේ. අනිශ්චිතෝච විහෙරති. තෘෂ්ණා දෘෂ්ටි දෙසනාගේ වසඟයට අසු නොවි වෙසෙයි. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝක කිසිවක් ආත්මීය වශයෙන් නොගනී. එවංපි කෝ භික්ඛවේ භික්ඛු කායි කායානුපස්සී විහෙරති. මහණෙනි මහණතෙමේ මෙසේ ඒ රූපකයෙහි හෝ වේවා වේදනාවෙහි සිතෙහි ධර්මතා කෙරෙහි සිහියෙන් යුක්තව වාසය කරන්නේ වෙයි කියන කරුණ. එතකොට අපිට සතිපට්ඨාන සූත්‍රයේ භාවිතා කරන්න මුඛ්‍ය පරමාර්ථයක් තියෙනවා. එය මේ තෘෂ්ණා දෘෂ්ටි වලින් යුත් ආත්ම හැඟීම කෙනෙක් වසඟෙහි පවත්නවා කියන කම කාර්මිකයෙකුගෙන් යුක්තයි කියන අදහස පහ වෙන ආකාරයට තමයි දේශනාව අපට වදාරලා තියෙන්නේ. අපි බලනවා මාතෘකා කරපු පාඩය සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. හිතෙමේ සිහි ඇත්තේම ආස්වාස කෙරෙහි සිහි ඇත්තේම ප්‍රාස්වාස කෙරෙහි. ආරම්භයේදී අපට යම් කුසල සිතෙහි ඒකාග්‍රතාවයක් අවශ්‍ය කරනවා. ඒක අපිට පේනවා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා අනුපිළිවෙලෙහි කය වචනේ දෙක සීලෙන් හික්මවාගෙන සමාධි කියන කුසල සිතේ එකඟතාවයක් අවශ්‍ය වෙන බව. ඒ පිළිබඳව තියෙන අභ්‍යාසයක් තමයි අර මුලින් මතක් කරපු සුදුසු ස්ථානෙහි සුදුසු ආසනය පරියංකාසනය ගැන මෙතන පෙන්නලා තියෙනවා. නමුත් යම් ආබාධයක් නම් ඒ ආසනය භාවිතා කරන්න බෑ. ඒකට සුදුසු ආසනයක් අපට ඉරියව්වක් යොදා ගන්න වෙනවා. ඒ නිසා හොඳ විවේක මොහොතක ආස්වාස වාතය නාසිකාග්‍රේ ප්‍රසාදේ හැපෙනවා. ප්‍රස්වාස වාතය නාසිකාග්‍රේ හැපෙනවා. එතකොට මේ පිළිබඳව දැන ගැනීමක් ඇති වෙනවා. මේ ආරම්භක පියවර කුසල සිතේ එකඟතාවය ඇති වෙන්න. ඒ මොහොතට විතක්කය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස ආරම්මණය හිතට නැංගුවා. විචාරය කියලා කියන්නේ එහි මෙහිම පිහිටනවා. නමුත් විතක්ක විචාර දෙකට බාධාවක් වෙනවා මනෝ මූලිකව අතීතේහි කළ කී දෙයක් අනාගතෙහි තියෙන සැලසුමක් සිහියට නැගිලා විඥානීය දැනගැනිල්ලට බඳුන් වීම. ඒ මොහොතට ආස්වාස ප්‍රස්වාස ආරම්මණي අතහැරිලා අතීතයේ කියන පිළිගැනිල්ලට අනාගත පිළිගැනිල්ලට එකතුව වාර ගණනාවක් හිත පහළ වෙවි නිරුද්ධ වෙන්න පුළුවන්. එවැනි අවස්ථා උදා වෙනකොට නැවත වතාවක් හොඳ ශ්‍රද්ධාවකින් වීර්යකින් ආස්වාස ප්‍රස්වාස ආරම්මණය හිතට නංගනවා. ඒම ਵਿਚාර වෙනවා. දැන් අර අතීත අනාගත දෙකේම ඒ කාල සීමාව තුල අඩු වෙනවා. ඒ මොහොතට කියනවා
ප්‍රීති සුඛ කියන මේ වචන බොහොම සැහැල්ලු වෙනකොට සුඛේ කියන වචනේ කතා කරනවා ඒකට එකඟ වෙනවා. මේ අවස්ථාව තමයි මේ ප්‍රථම ධ්‍යාන අවස්ථාව වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ මොහොතට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහක් යටපත් වෙනවා. මේක කුසල සිතේ එකඟතාවයක්. ඒ එකඟතාවය වැඩි දුරටත් භාවිතා කළොත් තමයි පොත්පත්වල පෙන්නලා තියෙන්නේ දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, අනතුරුව රූපාවචර ධ්‍යාන ඉක්මෝලා අරූපාවචර ධ්‍යාන හතරකටපත් වෙන බව. එතකොට සීල සමාධි කුසල සිතේ එකඟතාවය. නමුත් අපි ඒ තරම් දුරට එතන විස්තර අපි කතා කරන්නේ නැහැ මේ දේශනාවේදී. අපිට මේ විපස්සනාවකට යොමු වෙන්න භාවිතා කරන්න මේ ප්‍රථම ධ්‍යාන අවස්ථාව ප්‍රමාණවත් වෙනවා. ඇතැම් විටක සංසාරිකව එකඟතාවයටපත් වෙච්ච පින්වතුන්ට මේ පළවෙනි පියවර සසර හේතු නිසා ඉදිරිපත් වෙනවා. ධර්මයක් ශ්‍රවණය කරනකොට දහසක් කරුණු හිතට නැගෙන්න හේතු තිබුණත් ඒක අරමුණක් අරඹයාවත් හිතක් පහළ වෙන්නේ නැතුව දේශනා වෙන ධර්මයේ මොකක්ද කියලා යොමු වෙනවා. ඒකට ප්‍රථම ධානී කියන වචනේවත් දන්නේ නැහැ. නමුත් ඒකඟතාවයේ ඉඳන් තමයි මේ ධර්මය අහන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඇතැම් පින්වතුන්ට මේ එකඟතාවය මෙවන් අභ්‍යාසයකින් ඇති කරගන්න පුළුවන්. නමුත් එපමණකින්ම විපස්සනාවක් වුණා නොවේ කියන එකයි කියන්නේ. ඒ මොකද ප්‍රථම ධානයේ තබා නේව සංඥා නාසඤ්ඤායතනයට සමවැදුණු ආකින්චඤ්ඤායතනයට සමවැදුණු ආලාර කාලාම උද්දකරාම වැනි ඒ ලෞකික ධානලාභීන්ට විපස්සනාවක් තිබුණේ නැහැ. සංයෝජන බැමි අතහැරලා මගඵල නුවණ පහළ වෙන ක්‍රමී තිබුණේ නැහැ. නමුත් කය වචනේ දෙකේ සංවර වීමත් කුසල සිතේ එකඟතාවයටපත් වීමත් විපස්සනාවට අවශ්‍ය කියන පියවර දෙකක්. එයින් යම් ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා පෙන්නන අවස්ථාව දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති ප්‍රජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති ප්‍රජානාති. සිංහල අදහසට පෙන්නලා තියෙන්නේ දීර්ඝ කොට ආස්වාස කරනුයේ දීර්ඝ කොට ආස්වාස කෙරෙමි දනි. දීර්ඝ කොට ප්‍රස්වාස කරනුයේ දීර්ඝ කොට ප්‍රස්වාස කෙරෙමි දනි. එතනම අපි ඊළඟ වාක්‍ය දෙකක් කියනවා රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති ප්‍රජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති ප්‍රජානාති. රස කෙටි කොට ආස්වාස කරනුයේ කෙටි කොට ආස්වාස කෙරෙමි දනි. කෙටි කොට ප්‍රස්වාස කරනුයේ කෙටි කොට ප්‍රස්වාස කෙරෙමි දනි. සමහර විට පින්වතුන්
මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා ඇති දීර්ඝ ආශ්වාස වෙනවා දීර්ඝ ප්‍රශ්වාස වෙනවා කියලා සිහිය පිහිටවන්න. කෙටි වෙනකොට කෙටිව ආශ්වාස වෙනවා කෙටිව ප්‍රශ්වාස වෙනවා කියලා සිහිය පිහිටවන්න. නැවතත් දීර්ඝ වෙනකොට දීර්ඝ ආශ්වාස වෙනවා දීර්ඝ ප්‍රශ්වාස වෙනවා කියලා සිහිය පිහිටවන්න. ඒ මොහොතට අර මුලින් මතක් කරපු ආකාරයට එකඟතාවය ඇති වෙනවා. නමුත් පින්වතුන් සාධාරණව හිතලා බලන්න ඕනේ. ඒ එකඟතාවය ඇති වෙලා තියෙන්නේ ආත්ම කියන මතය තුලයි. සරලව කිව්වොත් මගේ සිතේ එකඟතාවය කියන මතය තුලයි. ඒකේ මෙතෙක් එහෙම ප්‍රයෝජනයක් ලැබලා තියෙනවා නම් අපි ඒ අවස්ථාවට ලැබූ ප්‍රයෝජනයක් කියලා හිතලා අපි මේක මීට වඩා මේ පජානාති කියන වචනයටත් අනුකූල වෙන විදිහට අපි හිතලා බලමු. ධර්මය ප්‍රායෝගික වෙනකොට ඥාන තුනක් යෙදෙනවා. ශ්‍රුතමේ ඥානෙ අහලා දැනගන්න නුවණ. චින්තාමේ ඥානෙ නැවත නැවතත් අහපු කාරණය සම්මර්ෂණ ඥානයකට බඳුන් කරලා දැනගන්න නුවණ. මේ ශ්‍රුතමේ ඥානෙ සම්මර්ෂණ ඥානෙ කියන ඥාන දෙකේ උදව් ඇතුව භාවනාමේ ඥානෙ කියනකොට මේ රූපය හේතු කරගෙන පහළ වෙන සිතුවිලි දැනගන්නා හිතත් අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙමින් නිරුද්ධ වෙනවායි කියන දැක්කීමම යෙදෙන මොහොත. ඒ පිළිවෙලටයි මේ විදර්ශනාව කතා කරන්න වෙන්නේ. ඒ නිසා අර මුලින් මතක් කළ ඒ වාක්‍ය ඛණ්ඩ වලට අදාළ විදර්ශනාමය අදහස මුලින් පැහැදිලි කරන්න වෙනවා. එහෙම නැතුව උපස්තනා කරන්න නොහැකි බවක් පේනවනේ. මොකද ශ්‍රුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ පිළිවෙලටයි උපස්තනා වෙන්න ඕනේ. පින්වතුන් හිතලා බලන්න දීර්ඝව ආශ්වාසය සහ දීර්ඝ ප්‍රශ්වාසය වෙන අවස්ථාව කොයි වෙලාවද කියලා. මම කියන්නේ අර පරියංකාසනෙහි වාඩි වෙලා ඉන්න මොහොත ගැන නෙමෙයි. මේ දිනෙදා ජීවිතයේ තුල දීර්ඝ ආශ්වාස වෙන මොහොත දීර්ඝ ප්‍රශ්වාස වෙන මොහොත යම් විදියකින් චේතනාව මුල් කොට කාය කම්මයක් වෙනවා නම් කන්දක් නගිනවා නම් ව්‍යායාමයක් කරනවා නම් පීඩනවා නම් බරක් ඔසවනවා නම් බරක් ඔසවාගෙන යනවා නම් ඒ වෙලාවේ පේනවා දීර්ඝ ආශ්වාස වෙනවා දීර්ඝ ප්‍රශ්වාස වෙනවා. ඒ වගේම කය ක්‍රියාකාරීත්වයකට නොයදී කාය කම්මයකට නොයදුණා වචී කම්මේ කියන වචන කතා කිරීමකට නොයදුණත් මනෝ මූලිකව සිතුවිලි පහළ වෙලා මනෝ කම්මේ පහළ වෙනවා නම් ඒ සිතුවිලි මනෝ විඥාණයට බඳුන් වෙලා මනෝ කම්ම පහළ වෙනවා නම් හැඟීම් බාර දේවල්,
හැඟීම් බර දේවල් කියලා මම මෙතනදී මතක් කළේ දුක, තරහ, ඒ වගේම රාගය, පසුතැවිල්ල වැනි අදහස් පහළ වෙන මොහොතටත් දීර්ඝ ආශ්වාස වෙනවා, දීර්ඝ ප්‍රශ්වාස වෙනවා. ඒ වගේම කය ඊටාම තැම්පත් නම්, වචන කතා කිරීමක් නැතිනම්, හිතට පහළ වෙන හැඟීම් වල දැන ගැනීම ඊටාම සංසුන් නම්, මුලදී පැහැදිලි කළේ අර සෝසතෝ අසසති සතෝ පස්සසති කියලා ධානාංගයට ලංව ඊටාම දැනෙනවද නොදැනෙනවද කියන தත්වයකටයි ආස්වාස වෙන්නේ ප්‍රස්වාස වෙන්නේ. කෙටිව ආස්වාස වෙන්නේ කෙටිව ප්‍රස්වාස වෙන්නේ. මේකෙන් අපිට පේනවා සිත සැප දුක් වේදනා වල පත් වෙනකොට දීර්ඝ ආස්වාස වෙනවා, දීර්ඝ ප්‍රස්වාස වෙනවා. සිත උපේක්ඛා වේදනාවකට පත් වෙනකොට කෙටිව ආස්වාස වෙනවා, කෙටිව ප්‍රස්වාස වෙනවා. එහෙමනම් මේ ආස්වාස ප්‍රස්වාස වීමත් පහළ වෙන හිතත් අතර කිට්ටු සම්බන්ධතාවයක් තියෙන බව අපි ඉස්සරලා තෝරාගෙන තියෙන්න ඕනේ. ඒ අපට අපේ ධර්මයෙන් කතා කරනවා නම් ධර්මයේ අපිට පෙන්නලා තියෙනවා චතුර්ථ ධ්‍යාන අවස්ථාවටපත් වෙනකොට ආස්වාස ප්‍රස්වාසයේ හිටිනවා කියලා. ඒ තරම් සිවුම් එතකොට හිත. ඒ වාගේ අනාගාමී උත්තමීන් වහන්සේලා, රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදිනකොට ආස්වාස ප්‍රස්වාසයෙන් නතර වෙනවා කියලා පෙන්නලා තියෙනවා. නැවතත් සමාධියෙන් හෝ ඒ සමාපත්තියෙන් නැගී සිටිනකොට ආස්වාසේ ප්‍රස්වාසයේ ක්‍රියාව වෙනවා කියලා පෙන්නලා තියෙනවා. එහෙම අපි හිතලා බලනකොටත් අපිට වැටහෙනවා ආස්වාස ප්‍රස්වාසයත් හිතත් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. යම් විදිහකින් ආයු ගෙවෙනකොට ආස්වාස ප්‍රස්වාසයේ නතර වුණොත් කාය කම්මේට චේතනා පහළ වෙන්නත් බෑ, වචී කම්මේට චේතනා පහළ වෙන්නෙත් නෑ, මනෝ කම්මේට චේතනා පහළ වෙන්නෙත් නෑ. හිත පහළ වෙන්න නොහැකි වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රත්‍ය කරගෙන. ඒ ටික අපි හිතන්න ඕනේ. ඊළඟට හිතන්න තව කොටසක් පැහැදිලි කරනවා. මේ ආස්වාස ප්‍රස්වාසයත් මේ හිතෙනවා කියන එක සම්බන්ධතාවය මොකක්ද කියන කරුණ. ආස්වාසය කියලා කියන්නේ යමක් දහනය කරන ශක්තියක්. ඒකද අපිට ඉතාම පැහැදිලිව තෝරා ගන්න පුළුවන්. මොකද වාතේ නැති තැනක යමක් ගිනි දැල්ල වෙන්නේ නැහැ. ඒ වගේම මේ වාතයේ උදව්වෙන් යමක් දැවෙන්න ඒකට යම් ඉන්ධන කොටසක් ඕනේ. ඉන්ධන කොටස තමයි මේ ශරීරයක් ගැන කතා කරනකොට කන බොන ආහාරයක් ලබා ගන්නකොට ඒ ආහාරය ජීර්ණය වෙන කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා දත් වලින් හැපිලා ආමාශයට වැටෙනකොට ඒ ආහාර ඕජාවේ තෙතට ශරීරයේ උණුසුම වැඩිලා හට ගන්නා වාතයෙන් මේ ආහාරය පෙරලිලා කිලුටු කොටස් තල්ලු වෙනකොට ඒකේ රස ධාතුව ලේ ධාතුවට හැරිලා නාල අනුනාල කේරක්ෂනාල ඔස්සේ තල්ලු වෙනවා.
එයින් මේ ශරීර කොටස් හැදෙනවා වගේම මම ඒකෙතන විස්තර කරන්නේ මොකද ඒක අයිති පටික්කුල මානසිකාර කොටසට හින්දා. මෙතනදී මේ අවශ්‍ය කාරණේයි මෙතනදී පැහැදිලි කරන්නේ අර ආහාර ඕජාවෙන් ඇතිවුණු ලේ ධාතුව ඊටාම අති සූක්ෂම තත්ත්වය. හරියට අද වචනයකින් කියනවා නම් මේ ගෑස් එක වාගේ කොටස. මේ අංගමංගානුසාරී වාතී ක්‍රියාවෙන් අංග ප්‍රත්‍යෝල ක්‍රියා කරන වාතී ක්‍රියාවෙන්ම පෙනහැල්ලට ඇවිදින් යම් කිලුටක් තියෙනවා නම් ප්‍රස්වාස වාතයෙන් පිට වෙලා ආස්වාස වාතයේ ලේ ධාතය අති සූක්ෂම තත්ත්වයට සංයෝග වෙමින් මකට කර්මයෙන් හටගත් ඉන්ද්‍රියක් පෙනහැල්ල කියන්නේ සංයෝග වෙලා වස්තු රූපයට වැටිලා නාල අනුනාල කේසනාල ඔස්සේ ආයෙත් පැතිරෙනවා. මෙන්න මේ නිසා මේ ලේ ධාතය අති සූක්ෂම තත්ත්වයේ ඔක්සිජන් වාතයෙන් දවමින් උණුසුමක් සහ ක්‍රියාකාරී ශක්තිය ඇති වෙනවා. එහෙම ප්‍රස්වාස ආස්වාස ක්‍රියාවක් නොවුනොත් උණුසුමේ සිඳෙනවා. ක්‍රියාකාරී ශක්තිය නැතුව යනවා. ඒ නිසා දැන් අපිට ආපු තැන මේ ආස්වාස වාතයත් ප්‍රස්වාසයත් සිතුවිලි හිතත් අතර සම්බන්ධතාවය මොකක්ද කියන කරුණටයි මේ කරුණු ටික පැහැදිලි කරේ. මේ වායෝ ධාතුවේ යම් ගුණයක් වායෝ ධාතුවේ ශක්තියක් කියන්නේ රූප ධර්මයේ අති සූක්ෂම තත්ත්වයක්. ඒක අපිට ධර්මාර්ථයෙන් ධාතුව කියන්න පුළුවන්. යමක් භාවිතා වෙන්න සිහි ගැන්න වෙන්න අවශ්‍ය කරනවා. සාමාන්‍යයෙන් හිතනද උදාහරණයක් කියන්නම්. දැන් මේ පරිගණකයට විදුලිය දෙනකොට තමයි දත්තයන් භාවිතා වෙන්නේ දත්තයන් ක්‍රියා වෙන්නේ. නමුත් ඒකට නැවත නැවත විදුලිය අලුත් වෙන්න වෙනවා. නමුත් පරිගණකයකට මෙතන සමාන කරනවා නෙමෙයි. මොකද පරිගණකය අවිඥානික වස්තුවක්. මෙතන ඊට වඩා සවිඥානික තත්ත්වයක් තුල මේ ක්‍රියාව වෙන්නේ. පරිගණකයකින් මේ සවිඥානික තත්ත්වය ඇති කෙරුවා නෙමෙයි. සවිඥානික තත්ත්වයේ අතිරේක කාරණයක් විදිහටයි පරිගණකය හැදුවේ. මෙතන තියෙන න්‍යාමයට. මේ ආස්වාස වාතයේ ශක්තිය උදව් කරගෙන අර පරිගණකේ වාගේ මේ දත්තයන් භාවිතා වෙනවා. අවස්ථානුකූලව සිහියට නැගෙනවා. අර මනස ගැන කතා කරනකොට මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියන වචනේ මෙතෙන්ට එකතු කරලා බලන්න ඕනේ. මේ මනස කියන්නේ කර්මයෙන් හටගත් භාවිතා වෙන සිහි වෙන කෘත්‍යයක් කරන්න. ඒකට උපකාර ධර්මයේ තමයි ආස්වාස වාතයේ ලේ ධාතයේ සංයෝගයෙන් ඇති වෙන අතිසියුම් ශක්තිය. දැන් ඒ ශක්තිය උදව් කරගෙන භාවිතා වෙන ආකාරයන් අවස්ථානුකූලව සිහියට නැගෙනවා. එතකොට කියන්නේ ධම්ම කියලා. මනෝ විඥානය. සිතුවිලි දැනගන්නේ මනෝ විඥානය. මම මුලින් මතක් කළා හැඟීම් බර හිත ඇති වෙනකොට අර තරහ වෙනි හැඟීම් වැඩි හිත ඇති වෙනකොට වැඩි ශක්තියක් වැය වෙනවා වැඩි කිලුටක් පිට වෙනවා. මොකද කිලුට පිට වෙන්න ඕනේ නැවත නැවත ශක්තිය ඇති වෙන්න. ඒ නිසා ආස්වාසය ප්‍රස්වාස වෙන නිසා හිතෙනවා හිතෙන නිසා ආස්වාස ප්‍රස්වාස වෙනවා. මෙන්න මේ සම්බන්ධය අපි තව හොඳට තේරුම් ගන්න ඕනේ හිතන්න ඕනේ කියන්නේ. යම් විදිහකින් හැඟීම් බරව නෙමෙයි සිත උපේක්ඛා තත්ත්වයටපත් වෙන්න වැය වෙන ශක්තිය අඩුයි පිට වෙන කිලුටත් අඩුයි. මෙන්න මේ කරුණ තෝරාගත්තට පස්සේ දැන් අර දීගං වා අසසන්තෝ දීගං අසසාමීති ප්‍රජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති ප්‍රජානාති
රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති ප්‍රජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති ප්‍රජානාති කියන මේ ශ්‍රී මුක වචනේ ප්‍රායෝගික කරගන්න හරි පහසුවක් වෙනවා. පහසුව මොකක්ද? හැඟීමක් හිතෙනකොට ආස්වාස් වාතයේ දීර්ඝ වෙන බව සිහිනුවන පිහිටවන්න පුළුවන්. ඒ වගේම ඒ ස්වභාවය ඇතිව නැති වෙලා ප්‍රස්වාස වෙනවා කියලා සිහිය පිහිටවන්න පුළුවන්. මේ මෙතන විශේෂ කරුණක් කියන්න තියෙනවා. ආස්වාස ප්‍රස්වාස වෙනකොට එක හැඟීමක් නෙමෙයි. නම් කරන්න බැරි වාර ගණනාවක් වෙනව ඇති. නමුත් අපිට මේ සිහිනුවන ආරම්භ කරන්න වෙන්නේ ආස්වාස ප්‍රස්වාස වාරයක් ගන්න. ඒක ඉදිරියේදී ඒ පිළිබඳව තියෙනවා. ඒකනේ පෙන්වන්නේ අර යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය කියන වචනේ. තව ඉදිරියක් ඒක එතකොට යෙදෙන්න තියෙන තැන ආරම්භයක් නේ. දැන් අපිට පුළුවන් විවේක අවස්ථාවට අර හැඟීම් බර හිතක් ඇති වෙන නිසා තමයි මේ දීර්ඝ ආස්වාස වෙන්නේ දීර්ඝ ප්‍රස්වාස වෙන්නේ. ඒක සුලමුල දන්නවා. නිසා ඒක භාවිතා වෙන්නේ නිකන් පීඩනයකින් නෙමෙයි. හොඳ නුවණකින්. එසේ යෙදෙන වෙලාවට ඒ හැඟීම් වල වේගය අඩු වෙනවා. එතකොට නුවණ යෙදෙනවා. මේ උපේක්ඛා හිත ඇති වෙලා නැති වෙනවා. ඒකයි මේ කෙටිව ඇතුල් වෙන්නේ කෙටිව පිට වෙන්නේ කියලා. මේ විදිහට අර මුලින් මතක් කළානේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියන තැනින් කුසල සිත්තේ එකඟතාවයක් ඇති වෙනවා. තර සමත භාවනාවක් විදිහට. ඒක උදව් කරගෙන දැන් මේ විපස්සනා භාවනාවක් විදිහට මෙතන විපස්සනා භාවනාව කියන වචනේ අර්ථ ගන්නන්නේ විශේෂ දැකීමක්. මොකක්ද? මම හිතනවත් නෙමෙයි, මම ආස්වාස කරනවත් නෙමෙයි, මම ප්‍රස්වාස කරනවත් නෙමෙයි. ආස්වාස ප්‍රස්වාසයේ හිතෙන්ද උපකාර වෙලා තියෙනවා. හිතෙන ඉඳ ආස්වාස ප්‍රස්වාස වෙනවා. ඒ සිද්ධාන්තයට දුන්නා වාගේ දෙයක්. එහෙම නුවණින් යුක්තව එකඟ වෙනවා. ඒක අර මුලින් කියපු සමාධිය නෙමෙයි. ඒක විපස්සනාවෙන් ඇති වෙන සමාධියක්. ආස්වාදයේ සිවුම් වෙන්න. වෙනස මොකද්ද? ඒ විපස්සනාවෙන් වෙන සමාධියට යම් අරමුණක් අරන් විමර්ශනය කළා කියලා බාධාවක් නැහැ. විපස්සනාව පූර්වාංගම වෙලා තවදුරටත් අරමුණු වලට එකඟ නොවන තත්ත්වය ඇති වෙනවා. ධර්මයක පෙන්නනවනේ සමතේ පූර්වාංග වෙලා විපස්සනා වෙන්නත් පුළුවන්. විපස්සනාව පූර්වාංගම වෙලා එකඟතාවය ඇති වෙන්නත් පුළුවන්. මේ සමත විපස්සනා දෙක අන්‍යෝන්‍යව භාවිතා වෙන්නත් පුළුවන්. හින්දා චරිතානුකූලව පහසු වෙන විදිහකට මේ විදිහට නුවණ යෙදෙනවා. හොඳ එකඟතාවයක්. ඊළඟ කොටස අපි බලනවා. හැබැයි මේ සිහිනුවන පිහිටපු අවස්ථාවකට තමයි ඊළඟ කොටස අපිට කතා කරන්න වෙන්නේ. නමුත් අපි දහම් පෙළ වශයෙන් මෙහෙම පැහැදිලි කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා යම් කෙනෙකුට තෝරගන්නත් අවශ්‍ය වූහොත් සබ්බකායේ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකායේ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. අපිට සිංහල අනුවාදයේ පෙන්නලා තියෙන්නේ සියලු ආස්වාසකයේ මුල මැද අග යන තුන් තැන්වීම ප්‍රකට කොට දකිමින් ආස්වාස කරන්නෙමි හික්මෙයි. සියලු ප්‍රස්වාසකයේ මුල මැද අග යන පැවැත්ම ප්‍රකට කොට දකිමින් ප්‍රස්වාස කරන්නෙමි හික්මෙයි. වරහන් තුල දීලා තියෙනවා ආසේන වශයෙන් පුරුදු පුහුණු කෙරෙයි කියන වචනේ. අපි බලනවා. දැන් මේක අපි කතා කරන්නේ මේ සත්පුජ්‍යල ආත්මීය හැඟීම පහ වෙන
කෙනෙක් භාවනා කරනවායි කියන මතයට බර නොවන හේතුඵල නිරෝධයේ දැකීමක් විදිහට පැහැදිලි කළානේ. ආස්වාසය කියන්නේ තියෙන දෙයක් නෙමෙයි, හට ගන්න දෙයක්. දැන් ආස්වාසය කියන ස්වභාවය බාහිරේ තියෙනවා කිව්වොත් ඒක සම්මත විවාහයෙන් කතා කරන්නේ. ආස්වාසය කියන ස්වභාවය හේතුව යෙදෙනකොට හට ගන්න ස්වභාවයක්. ඒ හට ගන්න ස්වභාවය තමයි හට ගන්න ලේ දහතේ අතිසූක්ෂම තත්ත්වයට සංයෝග වුනේ. ලේ දහතේ අතිසූක්ෂම තත්ත්වය කියන එකක් තියෙන ස්වභාවයක් නෙමෙයි. අවස්ථානුකූලව හට ගන්න ස්වභාවයක්. පෙර නොතිබීම හට ගන්න ස්වභාවයක්. ලේ දහතේ අතිසූක්ෂම තත්ත්වය. ආස්වාස වාතයත් පෙර නොතිබීම හට ගන්න ස්වභාවයක්. නිසා මේ දෙදෙනා සංයෝග වෙනවා. ඒක පැහැදිලි කරන්න තමයි විවාහයෙන් කියන්නේ පෙනහැල්ලේදී සංයෝග වෙනවා කියලා. මොකද පෙනහැල්ල ගැන අපට ප්‍රශ්නයක් ඇති වෙන්නේ කර්ම ප්‍රත්‍යයෙන් හටගත් උපකර්මයක් මේ ඉපද නැසෙන්නේ. මේ සංයෝගය කර්මයෙන් හටගත් වස්තු රූපේ මුල් වෙලා නාල අනුලාල කේසනාල ඔස්සේ මුලින් මතක් කළා පැතිරෙනවා කියලා. එතකොට මේ පැතිරෙනවා කියන්නේ උණුසුම ශක්තිය ඇති වෙන්නේ. දැන් බලන්න ආස්වාසයක් ආරම්භ වෙනවා, ක්‍රියා වෙනවා, නැසෙනවා. අර මුල මැද අග කියන අවස්ථා තුන නුවණ යොදලා බලන්න ඕනේ. හට ගන්නවා, ක්‍රියා වුණා, නැසුණා. ආස්වාස කතාව එතනින් අවසන්. නමුත් ආස්වාසේ නැසුනේ උණුසුමක් ඇති කරවලා දීලා. එකක් නැසෙන්නේ එකක් ඇති කරවලා. මේ උණුසුම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් යුක්ත වුණා වූ රූපේ අවිනිර්භෝගීක රූපේ ආපෝ ධාතුවේ තෙත් ගතියට එකතු වෙනකොට, මොකද උණුසුම අඩු වෙන්න ආපෝ ධාතුවට වැగిරෙන ගතියට බරයි. ඒ නිසා උණුසුම සීතලකට හැරෙන තෙත් ගතියට එකතු වෙනකොට උණුසුමයි තෙතයි දෙකම නසාගෙන අලුතින් වායෝ ධාතුවක් ඇති වෙනවා. ඒක ආස්වාස වාතේ නෙමෙයි. ආස්වාස වාතේ නැති වෙලා හේතු නිසා හටගත් වායෝ ධාතුවක්. මේ වායෝ ධාතුව වැඩ 6කට යෙදෙනවා. ඒක අපේ මහා අත්තිපදෝපම සූත්‍රයේ වායෝ ධාතුවේ වැඩ 6 ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒ උණුසුමයි තෙතයි අතරින් උපදින වාතය ආමාශයේ තුල ආමාශ කෝෂ්ඨෙහි තුල ආහාර පෙරලීමේ ක්‍රියාවක් වෙනකොට අන්ත්‍ර තුල ආහාර තල්ලු වීමේ ක්‍රියාවක් වෙනකොට ඒක කොට්ටාස වාතේ නමින් හඳුන්වනවා. එතකොට ආහාරය පෙරලවන්නේ කෙනෙක් නෙමෙයි, වායු ධාතුයි. තල්ලු කරවන්නේ වායු ධාතුවේ ක්‍රියාවෙන්. ඉක්කා උක්කාරාදීන් ඉහළට හැමුවොත් උද්ධංගම වාතේ නමින් හඳුන්වනවා. ජීර්ණ වෙන ආහාරයේ කිලුට තල්ලු කෙරුවොත් පහළට බසින වාතය කියන නමින් අදෝගම වාතේ නමින් හඳුන්වනවා. දැන් අර ආහාරය අන්පරිද්දකටපත් වෙලා නොපැවතිලා රස ධාතුවක් විදිහට ලේ ධාතුවට උරනවා. ඒ ලේ ධාතුව තල්ලු කරනකොට අංගමංගානුසාරී වාතේ නමින් හඳුන්වනවා. මොකද අංග ප්‍රත්‍යෝල ක්‍රියා කරන වාතය කියලා. අංගමංගානුසාරී වාතේ ක්‍රියාවට අහු වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ තුනයි. ඊළඟට මේ ආමාශයේ අන්ත්‍ර තියෙන්නේ කුහරයක් වාගේ තැනක් තුල. ඒ ආමාශයේ අන්ත්‍රට පොළට පිටතින් දෙන පීඩනය කුච්චිස වාතේ නමින් හඳුන්වනවා. අර අංගමංගානුසාරී වාතේ ක්‍රියාවෙන් තමයි මේ ශාරීරියේ සෑම රූපාංශයක්ම හැදෙන්නේ. හැම රූපාංශයක්ම හැදෙනවා. ඒ වගේම කලින් හැදුණු දේවල් දිරලා තියෙනවා නම් ඒ දේ තල්ලු කරගෙන එනවා. මොකද හැදෙන්නත් මේ උණුසුමමයි උදව් කරගෙන නැති වෙන වාතයමයි. ඒ ක්‍රියාවෙන් මේ හැදෙන දේ නැසෙනවා.
ඒ දේ තල්ලු කරගෙන වාතයෙන්ම බහැර කරවන තැන් කරා පමුණුවනවා. ඒක ඊටාම සිවුම් හරිය තමයි අංගමංගානුසාරී වාතී ක්‍රියාවෙන් හදවත හරහා පෙනහැල්ලට ඇවිදින් අර පෙනහැල්ලෙන් පිට කරන කොටසට කියනවා ප්‍රස්වාස වාතය කියලා. එහෙම හඳුන්වනවා. දැන් නැවතත් අලුත් වෙලා පුලේ ධාතුවට ආස්වාස වාතය හමු වෙනවා. මෙන්න මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ මේ සියලු කයේ ඇතිවීම නැතිවීම. හොඳට මේක සම්මර්ථනය කරලා ඉස්සලා සුතමේ ඥානෙන් සම්මර්ථන ඥානෙට එන්න ඕනේ. භාවනාමය ඥානෙදී විස්තර නැහැ. ආස්වාසය ආස්වාසයෙන් නිරුද්ධයි. හටගන්න ප්‍රස්වාස ක්‍රියාව ප්‍රස්වාසයෙන් නිරුද්ධයි. දැන් සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ සියලු ආස්වාස කය ප්‍රකොට කොට දකිමින් හික්මෙයි. සියලු ප්‍රස්වාස කාය ප්‍රස්වාස ක්‍රියාව ප්‍රකොට කොට දකිමින් හික්මෙයි. දැන් ස්ථීරව තියෙන කයක් පෙන්වන්න බෑ. දැන් මේ සිද්ධාන්තය බැලුවේ කවුද? ඒ ආස්වාස වාතයේ ශක්තියම උදව්වෙන් මෝහය දුරලන අමෝහ චෛතසික ප්‍රඥා චෛතසික කියලා කියන්න පුළුවන්. ඒ ප්‍රඥා මුල් කොට තමයි දැන් මනෝමූලිකෝ විඥානී පහළ වෙන්නේ. ප්‍රඥාවෙන් හොල දෙන විදිහටයි විඥානී පහළ වෙන්නේ. ඒකට දැකීමක් ඇති වෙලා තියෙනවා ඇතිව නැති වෙනවා කියන සිද්ධිය. තැනක් දෙන්න නොහැකි කියන කරුණ. ඊළඟට පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්ඛති. ඒ අපිට පෙන්නනවා කාය සංඛාරය, ඒ කියන්නේ ආස්වාස වාතය සංසිඳවමින් ආස්වාස කරන්නේ මේ හික්මෙයි පුරුදු පුහුණු කෙරී. කාය සංකාරය ප්‍රස්වාස වාතය සංසිඳවමින් ප්‍රස්වාස කරන්නේ මේ හික්මෙයි පුරුදු පුහුණු කෙරේ. දැන් එතකොට ආස්වාද ප්‍රස්වාසයේ සංසිඳී යන්නේ. අර සැප වේදනා දුක් වේදනා වන්ට එකතු නොවි යන සිහිනුවන නිසායි. ඇයි? ආස්වාස වාතයෙන් ඇතිවෙන උණුසුම සීතල වළක්වලා ශරීරයේ නැමැති උපකරණය ඇති වෙමින් නැති වෙනවා එක පැත්තකට. ඒ බවට තමයි ඒකෙම උපකාරයේ ශක්තියෙන් මනෝමූලිකව ප්‍රඥාවෙන් විඥාණයට බඳුන් වෙලා තියෙන්නේ. කෙනෙක් දකින්නවා නෙමෙයි මේ. ඒ නිසා හැඟීම් සංසිඳෙන්න ආස්වාස ප්‍රස්වාසය සංසිඳී යනවා. මේක තමයි සංසිඳීම. ඔවුන්ගේ සංසිඳීම. නමුත් කාය සංඛාරයේ මුල් කොට මෙතන බලන නිසා ඒක කායානුපස්සනාව කොටස මුල් කරගෙනයි යෙදෙන්නේ ආරම්භය ආස්වාස ප්‍රස්වාසයේ මුල් කරගෙනයි. ඒකට දේශනාවේ ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේ භාවිතා කළොත් පින්වතුන් දන්නවා, භාවිතා කරන පින්වතුන් දන්නවා අර ලියන වඩුවේ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් ඒ මහත් භාණ්ඩයක් ලියනකොට දීර්ඝ කොට අදිනවාය, ලුහුඩු භාණ්ඩයක් ලියනකොට කෙටි කොට අදිනවාය. ඒ ආකාරයේ මෙතනත් යම් ක්‍රියාවක් වෙනකොට දීර්ඝ ආස්වාස වෙනවා, දීර්ඝ ප්‍රස්වාස වෙනවා, සිවුම් වෙන්න කෙටි ආස්වාස වෙනවා, කෙටිව ප්‍රස්වාස වෙනවා කියලා නුවණ යොදන්න පුළුවන්. මේකේ විශේෂත්වය අර සත්ත්ව පුජ්‍යල ආත්ම හැඟීමෙන් කරන භාවනාවක් නෙමෙයි.
මොකද ආරම්භයේදීම සුත්තමේ ඥානයකින් පටන් ගත්තේ, චින්තාමේ ඥානයකින් පටන් ගත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා ඊට අනුව සිහිනුවන යොදලා තමයි ජීවිතෙට තුලින් එක් වෙන්නේ. ඊළඟට අපිට පෙන්නනවා ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. වාර එක මේ මෙතන වෙන ක්‍රියාව දකින්නවා. ඒ ක්‍රියාව තමයි හැම තැනකම ක්‍රියාව. ඒ වගේම ආධ්‍යාත්මිකවත් බලන්න, බාහිරවත් බලන්න පොදුවේ බලනවා. මේ ප්‍රඥාවට එකතු වෙනවා. ඒ නිසා තමයි අවසානයේ අපිට පෙන්වන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආස්වාස ප්‍රාස්වාසයාගේ ඉපදීමට කාරණේ නොයෙක් කයුරින් පුන පුනා බලමින් වාසය කරන්නේ වෙයි කියලා පෙන්නනවා. ඊළඟට ආස්වාසේ ප්‍රාස්වාසයේහි නොයෙක් කයුරින් වැයවීම පුන පුනා දක්නේ වෙසෙයි. එහි අභාවයේ දකින්නවා. වරක ආස්වාසයේ ප්‍රස්වාසයන්ගේ ඉපදීමද වරකෝන්ගේ නැතිවීමද නොයෙක් කයුරින් පුන පුනා බලමින් වාසය කරන්නේ වෙයි. දැන් එතකොට මෙතන කය පැත්තට කෙනෙක් පෙන්වන්න බෑ. ඒකේ ශක්තිය උණුසුම උදව් කරගෙන අර භාවිතා විච ආකාරයේ සිහි වෙලා දැනගන්න හිත පැත්තට කෙනෙක් පෙන්වන්නත් බෑ. ඒ උපාදාන ශක්තිය තමයි මෙතන අතහැරී යන්නේ. ඒ නුවණ නැතුව කෙනෙක් ක්‍රියා වෙනවා කියපු මතේ තමයි මෙතන පහ වෙන්නේ. මොකද කෙනෙක් ක්‍රියා වෙනවා, කෙනෙක් භාවනා කරනවා, කෙනෙක් වචන කතා කරනවා, කෙනෙක් හිතනවා කියපු එක උපාදානස්කන්ධය පැත්තටයි අයිති වෙන්නේ. උපාදාන පත්‍ය භවෝ. නැවත උපාදානස්කන්ධ පහළ වෙන්න හේතුවක් වෙනවා. මෙතන දුකට හේතුව වැටෙන විට දුක්ඛ නිරෝධේ පිණිසයි මේ දෙන්නේ. හේතුඵල නිරෝධේ පිණිසයි සම්මාදිට්ඨිය වෙන්නේ. සම්මාදිට්ඨිය මුල් කොට ඉතිරි ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ අංගයි මෙතන එකතු වෙන්නේ. ඒ නිසා මම මුලින් මතක් කළා අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ යෝගාවචරයට ආස්වාස ප්‍රස්වාසයේ වේ පරමාර්ථ වශයෙන් සත්‍යේ පුජ්‍යලේක් නොවේ. හේ සිහිය එළඹ සිටියේ වෙයි. ඒ සිහිය මතුමත්තේ ඥානයාගේ වැඩිම පිණිස මතුමත්තේ සිහියේ වැඩිම පිණිස වේ. අනිශ්චිතෝච විහෙරති. මෙසේ යෝගාවචරයා තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නොකරගෙන දෙදෙනාගේ වසඟයට හසු නොවි අනිශ්චිතව වෙසෙයි. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකිසිවක් ආත්ම වශයෙන් නොගනී. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායි කායානුපස්සී විහෙරති. මහණෙනි මහණතෙමේ මෙසේ කයි කායානුව බලමින් වාසය කරන්නේ වෙයි. දේශනාව දීර්ඝ වෙන නිසා මම තව එක වචනයක් මෙතෙන් එකතු කරනවා. ඊළඟට අපට පෙන්වන්නේ ඉරියාපත භාවනාවයි. අනුතුරු පෙන්වලා තියෙන්නේ. එතෙන්ද යොමු කරමින් නතර කරනවා. එහි අපිට පෙන්නනවා පුනච පරම් වික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ ගච්ඡාමිති ප්‍රජානාති. මහණතෙමේ යන්නේ හෝ යෙමි පරමාර්ථ වශයෙන් යන්නේ නැතයිද? යෙමි පහළ වූ සිතින් ඉපිද කය පුරා පැතිරී ගිය වායෝ ධාතු වේගයෙන් රූපකයේ චලනයේ ඇති වේයයිද දනි. දැන් බලන්න ගමන් කරන වෙලාවට මොකද වෙන්නේ කියලා. මේ කෙනෙක්ද මේ ගමන් කරන්නේ. ගමන් කරන්ඩ භාවිතා වෙලා තියෙන හේතුව නිසා අවස්ථානුකූලව ගමන් කිරීම කියන චේතනාව පහළ වෙනවා. තව ටිකක් සරල කෙරුවොත් පුංචි කාලේ අම්මාර කුඩා දරුවාගේ දෙවුරෙන් අල්ලගෙන අඩියක් උස්සලා පොළවට බර කරන්නත් ඊළඟ අඩිය උස්සලා හිමීට ඉදිරියෙන් තියන්නත් භාවිතා කළේ. ඒකට කියන්නේ අනුකරණය කියලා. ආස්වාස ශක්තිය උදාව කරගෙන අර මනෝ මූලිකව භාවිතා කිරීමක් වුණා. අම්මා පැත්තකට වෙනකොට
අර භාවිතා වෙච්ච ආකාරයේ සිහියට නැගෙනවා. මානසික කෘත්‍ය ඒක. ඒතර ආස්වාස ශක්තිය උදව් කරගෙන උණුසුම නිසා ඇතිවෙන මේ සතර මහා ධාතුව ක්‍රියාවකට යෙදෙනවා. ඒ ක්‍රියාවක් ගානේ ඇති වෙනවා නැති වෙනවානේ ප්‍රස්වාසයෙන් හොඳට ප්‍රකටයි ඒක. නමුත් එහෙම එනකොට අර අනුසය ධර්මයේ යටපත් වෙලා තිබිච්ච හින්දා ditthi අනුසය මේ ක්‍රියාවට මම යන්නේ එකතු වුණා. හේතුඵල නිරෝධයක් දැක්කේ නැහැ. නමුත් අද අපට භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ජීවිතයට එකතු කරගෙන මේ ගමන් කිරීමේ කියන ක්‍රියාව වායෝ ධාතුවේ සත්‍යයත් භාවිතා වෙච්ච ආකාරයේ චේතනාවත් ඊට අනුව ඉපදින් නැසෙන සතර මහා ධාතුවේ ක්‍රියාවත් වශයෙන් රූපයත් සිතුවිලි හිතත් අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් ක්‍රියා වෙලා නැසෙනවා කියන තැන භාවිතා කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ නම් හිමිහිට බලන්න හුස්මක් ඇදිලා චේතනාව එකතු වෙලා සතර මහා ධාතුව කියන කකුල මොන සිරුරම එසවිලා ක්‍රියා වෙලා තැබිලා ප්‍රස්වාස වෙන හැටි. ආයත ආස්වාස ශක්තිය චේතනාව එකතු වෙලා සතර මහා ධාතුව ක්‍රියා වෙලා එසවිලා ක්‍රියා වෙලා තැබෙන හැටි. එහෙම හිමිහිට තේරුම් ගත්තොත් මෙතන මේ ගමන් කිරිල්ල ප්‍රඥාවෙන් දක්වා වෙනවා. කයි අර ගච්ඡන්තෝ ගච්ඡාමි තිපජානාති සත්‍යිකුගේ පුජ්‍යලේකුගේ ගමනක් නෙමෙයි. ඒක වැඩිපුර ගන්න පුළුවන් ඊළඟට හැම ක්‍රියාවක්ම එහෙනම් එහෙමනී කියලා. තිතෝ මි තිපජානාති සිටින්නේ සිටින බව ප්‍රඥාවෙන් දනි. නිසින්නෝ මි තිපජානාති සයානෝ මි තිපජානාති යතා පනස්ස කායෝ පනීතෝ හෝති තථානම් ප්‍රජානාති. සයනේ කරන බව ප්‍රඥාවෙන් දනි. යම් ඉරියව්වක් ගන්නවා නම් ඒ ඉරියව්ව ප්‍රඥාවෙන් දනි. ඉතිරි ටික අපි මෙතන පින්නතුන්ට වටහා ගන්නටත් පුළුවන්. කෙනෙක් ගමන් කරනවා කියලා පිළිගත් එක්ක උපාදානස්කන්ධ ක්‍රියාවක්. කෙනෙක් පිළිගත්තා නම් මේ ජීවිතයේ තුලම ජාතිය පිළිගත්තා වෙනවා. ගමන් කරන වාඩි වෙන ජාතිය පිළිගත්තා වෙනවා. ඒ පිළිගන්නකොට ඒ සමගින ජරාව පිළිගන්නත් වෙනවා මගේ කියලා. ව්‍යාධිය පිළිගන්නත් වෙනවා. මරණය පිළිගන්නත් වෙනවා. නමුත් මේ කෙනා කියන මතයෙන් මෙතන තෘෂ්ණා දෘෂ්ටියෙන් මිදෙනකොට ඒ ජාතිය ජරාව ව්‍යාධිය මරණයට මෙතනම අයිතිකාරීක් නැතුව යනවා. ඔය අයිතිය අවලංගු වීම තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නොකිරීම නේද එතකොට ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් විමුක්ත නිවන. ඒ නිසා නේද රහතන් වහන්සේලාට ආයු ක්‍රියා වෙනවා නම් පැවතෙනවා, ආයු ගෙවිලා නම් අවසන් වෙනවා. ක්‍රියා වුණත් නොවුණත් චිත්ත ක්‍රියා වායු කියන තැනකට එන්න පුළුවන් උනේ. ඒ නිසා මේ ධර්මතා මෙතන තේරෙනකොට නීවරණ ධර්මියෝ යටපත් වෙන හැටි, නීවරණ ධර්මියෝ හට ගන්න හැටි පැහැදිලි වුණා. ඒ වගේම ස්කන්ධ පංචකයේ ඉපදීම නැසීමත් පැහැදිලි වෙනවා. ආයතන ගැනත් පැහැදිලි වෙනවා. බොජ්ජංග ධර්මයගේ වැඩිම ගැනත් පැහැදිලි වෙනවා. අවසාන වශයෙන් චතුස්සත්‍යයෙන් කෙලවර වෙනවා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව දෙක ඔකට ආදීලා තියෙනවා. ඉතින් මේ විදිහට මේක ප්‍රායෝගිකව භාවනා කළොත් අපිට භාග්‍යතුන් වහන්සේ අප වෙලා තියෙනවා මේකෙන් අපිට ප්‍රතිඵලයක් සාත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී පින්තුන් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කළා. ඉතින් මම මුලින්ම මතක් කළා වාගේ ඒ විකසිත සියපත් සංවිධානයේ වෙනුවෙන් රුවන් සේනාරත්න මහත්මයා, චාමිනී සේනාරත්න මහත්මිය, අශෝකා කරුණාතිලක මහත්මිය, නිශානි පෙරේරා මෙනවිය යන පින්වත්තුන් සංවිධායකත්වයෙන් ඊටාම ශාසන හැඟීමෙන් යුක්තවම ධර්ම දේශනා වාරේ පවත්වලා ඒ පින්වත්තුන් ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම අනිත් සෑම සියලු පින්වත්තුන්ටම ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසලා දුන්නා. මේ අවස්ථාවට සහභාගී වුණා වූ
ගෞරවනීය මහා සංඝරත්නයේ සියලුම දෙනා වහන්සේලාටත් තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනීය අභිමත බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු ආසනා වේවා. මේ පින්වතුන්ටත් උතුම් නිවන් පිණිස හේතු ආසනා වේවා. එමෙන්ම අද අපේ ඒ ප්‍රංශයටත් ශ්‍රී ලංකාවටත් පොදුවේ ලෝකවාසී සියලු දෙනාටමත් මුහුණ දීමට සිදුවෙන මේ ලෙඩ රෝග කොරෝනා වසංගත තත්ත්වය වහාම පහ වෙලා සියලු දෙනාටම කායික මානසික සුවයෙන් යුක්තව ජීවිතය ගත කරමින් තව තවත් මෙවැනි දාන සීල භාවනා කියන ලද්ධාව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ධර්මයන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයන් සම්පූර්ණ කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන සතර මාර්ග සතර ඵල ඥානයන් සම්පූර්ණ කොට උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස හේතු ආසනා වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු අං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ගෞරවනීය නක්ෂත්‍රාන මහත්තේ වතප්‍රමුඛ ගරු මහා සංඝරත්නයන් අවසරයි. තවදුරටත් ස්වාමීනි අපි දැනගන්න කැමති මේ භාවනාව සඳහා අපි අර්ධ පරියන්කයෙන් හෝ බද්ධ පරියන්කයෙන් බෙදාකොට කාර්යයටම ඍජුව වාඩි වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රස්වාස වාසික නොදෙනී යනවා කියන බව අපි කියනවා. ඒකත් එහෙම ඉඳන් අවස්ථාවක් යම් විචාරක ගුණපාලය අපි ඉඳගන්නේ. ඒ වගේම මේ ඉරියව්ව පැවැත්වීම තුළ මේ භාවනාවේ දියුණුව සඳහා අපට ලැබෙන උපකාරය කොයි වගේද කියන බව අපි ඉඳන් මහත්කෙන් දැනගන්නට සතුටුයි. ඒ සඳහා අපි අවසර පතනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අවසරයි. අපට ඒකේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා මේ ආරණ්‍යයකට ගියෝ හෝ රුක්ක මෙවුලයකට ගියෝ හෝ ශුන්‍යාකාරයකට ගියෝ හෝ කියන අවස්ථාව පෙන්වන්නේ එතකොට බාහිර වශයෙන්ොත් සිතේ එකගතාවයක් ඇති වෙන්න උපකාරයක් තියෙන බව. ඒ වගේම ඇතැම් විටක දවසේ හැම අවස්ථාවකදීම කාර්ය බහුලව වර්තමාන සමාජයේ ජීවත් වෙන ගිහි පින්වතුන්ට එකග කරන්ද යෙදෙන්න විදිහක් නැතුව යනවා. ඒ නිසා බොහෝ විට මල් පහන් පූජා කරලා තුනුරුවන් වන්දනා කරලා කර්ණීයමෙත් සූත්‍රයේ සජ්ජායනා කරලා බාහිර වාතාවරණයක් බොහෝ කොට උපකාර වෙනවා සකස් කරගන්න. ඊළඟට ස්වාමීන් වහන්සේ මතක් කරුවා වාගේ පරියංක ආසනයේ අර්ධ පරියංක ආසනයේ වැනි ආසන වඩාත් සුදුසුයි කියන එක තමයි මතක් කරන්න වෙන්නේ. මොකද කොඳු ඇට පේලිය ඍජු කොට තබලා වාඩි වෙනකොට ආස්වාසේ ප්‍රස්වාසේ හොඳට වැඩ කරනවා. භාවනා නිමිත්ත ප්‍රකටව තෝරා ගන්න පුළුවන්. හැබැයි මෙතන මෙහෙම දෙයක් කියන්න තියෙනවා. මම මුලින්ම දේශනාවේදීත් මතක් කළා. මේ ආනාපාන පබ්බේ තමයි මේ කාරණේ පෙන්නලා තියෙන්නේ. එතකොට අර සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙල එනකොට කය වචනේ දෙක Tamanටත් අනුන්ටත් අනර්ථයක් නොවන විදියට අර්ථවත් විදියට හසුරුවාගෙන සීලේදී සමාධියේදී මේ කුසල සිතේ එකඟතාවය ඇති කරගන්නට අවශ්‍ය කරන්නේ අනතුරුව විපස්සනාව පිණිස. ඒ නිසා ඒ පරිසරය සකස් කරගන්න සෝසතෝ අස්සසති සතෝ පස්සසති කියන ඒ සිහිය මනාව පිහිටවා ගන්න අපි මේ කියපු කරුණු හුඟක් උපකාර වෙනවා ආනාපානපබ්බේ කොටසට. නමුත් එහෙම භාවිතා කරනකොට අනිත් පබ්බ තුලදී අපිට කියන්නේ එදිනෙදා ගමන් කිරීම, වාඩි වීම, සිටගෙන සිටීම, සයනය කිරීම, යම් ඉරියව්වක් ගන්නවා නම් ඒ ඉරියව්ව. එතකොට අර සම්පජඤ්ඤ පබ්බේට යනකොට හැම ක්‍රියාවක්ම
සතිපට්ඨාන සිහියෙන් යුක්තව භාවිතා වෙන්න ඕනේ කියන එකයි. එතකොට ඒක අනිකක් නෙමෙයි වැටහෙනවා මේ වායෝ ධාතුව මුල් කොට භාවිතා විච්ච ආකාරයට චේතනාවක් පහළ වෙනවා. චේතනාව බඳුන් වෙන්නේ හිතකට. සතර මහා ධාතුවේ ක්‍රියාවක් වෙනවා. ක්‍රියාව ඇති වෙනවා නැති වෙනවා කියන සිහිනුවන පැවැත්වීම පිණිස ආරම්භයේදී ටිකක් මේ විදිහට කැප කරන්න වෙනවා. හැබැයි ආබාධයක් තියෙනවා නම් එහෙම අපි කියන්නේ නැහැ. අපි වෙලාවක් ගැන කියන්නෙත් නැහැ දීර්ඝව. වෙලාව නෙමෙයි මෙතන ඕනන්නේ සිහිනුවන යෙදීම. ඒ නිසා වෙලාව ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ආබාධිත තියෙන අය ඉරියව්වත් ප්‍රශ්නයක් කරගන්නේ නැතුව යෙදෙනක හොඳයි. නමුත් නිරෝගී හැකියාවක් තියෙන අය මේ කියන උපදේශ වලට අනුව ආරම්භ කිරීම හොඳයි. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ ධර්මයෙන් අපි මේ ප්‍රශ්නේ ඉදිරි කරගත්තා. ඔබ වහන්සේගේ පිළිතුර දෙන්නේ. ඊළඟට අපි දැනගන්න කැමති ස්වාමීනි මේ දැන් අපි මේ දේශනාව අවසන් කරනකොට දැනගන්නවා කිසිම කාලය දවස් 7ක් තුල මාර්ගඵල අවබෝධය එක්කෝ රහත් භාවයේ නැත්නම් අනාගාමී ඵලය ලබා ගන්නවා කිසිම කාල වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා දවස් 7. එතකොට දවස් 7ක් තුල මාර්ගඵල අවබෝධ කරගන්න නම් මෙතන මේ දේශනා කරන වැඩපිළිවෙල අපට එහෙම එකවරම පහසුවෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. කියන දවස් 7ක් වගේ කාලයක් තුළ මේ කියන පිළිවෙලේ හරියටම ගමන් කරන්න පුළුවන් වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. එතකොට මේක ගොඩාක් පුහුණු කිරීමක් තුළ පෙර භවයන් තුළ පුහුණු කිරීම තුළ සහ මේ භවයේ තුළ දීර්ඝ කාලයක් තවත් ධර්මයේ අහලා ධර්මයේ ප්‍රගුණ කරලා ලබාගත් අත්දැකීම් තුළ නේද ස්වාමීනි මේ කියන වැඩ පිළිවෙල දිනුවක් දකින්න පුළුවන් වෙන්නේ කියන බව දැනගන්න කැමතියි. කුරුරට වාසීන් අනිත් ප්‍රදේශවල වාසය කරපු අයට වඩා ප්‍රඥාවන්ත පිරිසක් බව අපට පෙන්නලා තියෙනවා. ඒ වගේම කුරුරට වාසීන් යම් එදිනෙදා කර්මාන්ත ආදී දේවල් කරනකොට අන් අයෙකුගෙන් භාවනාවක් කරනවාද කියලා අහලා භාවනාවක් නොකරනවායි කිව්වොත් නිඳා කරලා සතිපට්ඨාන භාවනාව කෙරෙහි යෙදෙන විදිහ පැහැදිලි කරලා දෙනවා. ඔවුනොන්ට උපකාර පිණිස හිටිනවයි කියලා පෙන්නලා තියෙනවා. ඊළඟට පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඉදිරිපත් වෙන්නත් මහා පුණ්‍ය වාසනාවක් තියෙන්න ඕනේ. ඒක බොහෝම භාවිතා කරගෙන ආපු හේතුයේ ඵලයක්. බුදුරජාණන් වහන්සේ ළඟට ඉදිරිපත් වෙන්න. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ආශ්‍යානුසේ ඥානිය සැඟවි තියෙන කෙලෙස් කොච්චරද ඉදිරිපත් වෙලා තියෙන කෙලෙස් කොච්චරද කියලා බලලා ධර්ම දේශනා කර වදාරනවා. ඉන්ද්‍රිය පරියන්ති ඥානිය සද්ධාව විරි සති සමාධි ප්‍රඥා මොනතරම් දුරට මුහුකුරා ගිහිල්ලා තියෙනවද කියලා දැකලා දේශනා කරනවා. ඒ අවස්ථාව විශේෂ අවස්ථාවක්. නමුත් මෙතනදී සූත්‍රයේහි දින 7ක් අවම පෙන්නනවා. එහෙම පෙන්නලා තියෙන්නේ අනාගාමි ඵලයට හෝ රහත් ඵලයටපත් වෙනවා කියලායි පෙන්නලා තියෙන්නේ. සෝවාන් සකදාගාමි කියන ඵලෙහිනම් ඒ දේශනාව අහලා ජීවිතේට එකතු කරගත්ත පමණින්ම සාත් වෙලක් තියෙන බවක් පේනවා. එහෙනම් සෝවාන් ඵලයේ සකදාගාමි ඵලයේ කියන එක අපි සුළු කොට සලකන්නේ නැහැ. මොකද මේ හතර අපායන් නිදුණයි කියලා පෙන්නනවා. ඒ වගේම සකදාගාමි ඵලයේදී කතාවක් කාම ලෝකේ උපදිනවයි කියලා පෙන්නනවා. එහෙමින්දා මේ එක සුළු කොට සලකනවා නෙමෙයි තරම් දුරට කෙටි වුණා. අර පඨවි සූත්‍රයේම බලනකොට එවැනි පින්වතෙක් කියන්නේ ධර්මයේ කෙරෙහි කිසිම සැකයක් නැති යොදාගත් පින්වතෙක් අනිත් සියලු කටයුතු වලින් වෙන් වෙලා ධර්මයේ කෙරෙහි සැකයක් නැතිව හොඳ දැකීමකුත් යෙදිලා තියෙනවා. ඒ උත්තමින් යෙදුනොත් ඒ උත්තමින්ගේ සංසාර වාසනාව පුරාගෙන ආපු හේතුව තියෙනවා නම් මේ භාග්‍යතුන් වහන්සේ වදාරපු පිළිවෙලට 7 අවුරුද්ද 3 7 තුලට ඒ සිද්ධිය සිද්ධ නොවි තියෙන්නේ නැහැ.
නමුත් අපි යෙදෙනවා කියලා කියවට ඒක අනිත් කටයුතු වලින් බැහැර වෙලා සියලු කෙලෙස් නැසනවයි කියන ඒකාන අදිෂ්ඨානකින් යුක්තව අනිත් සියලු කටයුතු දෙවෙනි කරලා හොඳ දැකීමක් තුළ යෙදෙන්න ඕනේ. එතකොට එතෙන්ද භාග්‍යතුන් වහන්සේගේ වචනේ පැහැදිලි. නමුත් අනිත් අයටත් භාවිතා කිරීමෙන් අඩුතරමින් සෝතාපට්ටි ඵලයවත් සාත් කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමයි ගොඩක් පින් නායක ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව පුහුණු කළ යුතුමයි කියන පදනමයි මේ සූත්‍ර තුනේ හැම වෙලාවකම කියලා දෙන්නේ. එතකොට දැන් අපේ මේ පින්නතුන් මේ ධර්මයේ අහන පින්නතුන් කාර්ය බහුල ඉතින් පින්නතුන් විදිහට රැකී ආරක්ෂා කරනවා අවශ්‍ය කටයුතු වල යෙදෙන පිරිසක් විදිහට මේ භාවනාව පුරුදු කරගන්න පුහුණු වෙන්න වීර්ය වඩා ගන්න ඒ අවශ්‍ය කරන හිතේ ධෛර්ය උපදවා ගන්න ස්වාමීනි යම් උපදේශයක් දෙනවා නම් දැන් මේ පන්සිය රටේ ඉන්න අය බබල වශයෙන් මේ ධර්මය අහන වහන්සේ මේ ධර්ම විමසන්නේ මේ වගේ පරිසරයක් තුළ වීර්යවන්තව යම් යම් බාධා ඇති වෙනකොට සමහර අය දැන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන භාවනාවක් කරගෙන යනකොට අදහස් කරනවා මේ කාල තුල මට ප්‍රතිඵල ලැබෙයි ආදී වශයෙන් බලාපොරොත්තු ඇති කරගන්නේ මේ වැඩි කරගෙන යන්නේ. එතකොට එහෙම බලාපොරොත්තු ඉෂ්ට නොවනකොට ආඩා බිඳ වැටෙන්නේ නැතුව මේ ගමන සාර්ථක යන්නේ කොහොමද කියන බව අපේ නායක ස්වාමීන් වහන්සේගේ අත්දැකීම් තුළින් අපට යම් උපදේශයක් ලැබෙනවා නම් ඒක ගොඩක් උපකාරයක් වෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි මට මෙහෙම කරුණක් මුලින්ම මතක් කරන්න වෙනවා. දැන් අපි හිතමු කුඩා ශිෂ්‍යෙක් ශිෂ්‍ය භාවයටපත් වෙලා ඉන්නවා. මේ ශිෂ්‍ය අවධිය අවසන් වෙනකොට මේ ශිෂ්‍යයා ගුරු වෘත්තියකටපත් වෙනවා. ගුරුවරයෙක් බවටපත් වෙනවා. තවත් ටිකක් කාලයක් ගත වෙනකොට විදුහල්පති තනතුරකටපත් වෙනවා. තවත් ටිකක් කාලයක් ගත වෙනකොට අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරකටපත් වෙනවා. ඒ වගේ නම් තියෙනවා තනතුරු සහ තනතුරු වලටපත් වෙන්නේ. ඒ ලෞකික අදහස. තනතුරක් තියෙනවා තනතුරටපත් වෙන්නෙක් ඉන්නවා. නමුත් ඒ අදහසින් අපි සෝවාන් ඵලයටපත් වෙනවා. සකදාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වෙනවා. රහත් ඵලයටපත් වෙනවා කියලා ගත්තොත් ඒ මුලින්ම වැරදිලා එතන තියෙනවා පුජ්‍යලත්වයේ අරන් තෘෂ්ණා දෘෂ්ටි සහිතව තනතුරකටපත් වෙන්න හදනවා කියන එක. එතකොට වෙනි තනතුරකට ඵලයකටපත් වෙන්න කොයිතරම් උත්සාහ දරුවත් ඒ සැනසීම ඈත් වෙනවා විනා සාත් වීම වෙන්නේ නැහැ. සාත් වීම වෙන්නේ නැහැ. නමුත් යම් මේක ක්‍රමයක් තියෙනවා. මම ඒක මෙහෙම කතා කරන්නම්. අවබෝධ කරන්න තියෙන්නේ කය ක්‍රියා කරන සිතුවිලි දැනගන්නව සිතත් ඕනෝන්ට අන්‍යෝන්‍යයෙන් සම්බන්ධ වෙලා නිරුද්ධ වෙනවා කියන එක තමයි අවබෝධ කරන්න වෙන්නේ. එතකොට ඒකේ පරමාර්ථය වෙන්නේ කෙනෙක් ක්‍රියා කරනවා කෙනෙක් ඉන්නවා කියන මතය හෙළියෑම. නමුත් කෙනෙක් ඉස්මතු කරලා භාවනා කරනවත්පත් වෙන්නවත් යනවා නෙමෙයි. එහෙම දෙයක් තියෙනවා සමත භාවනාවේ. දැන් ප්‍රායෝගිකව කියනකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා jigacchā parama rogā කියන බුද්ධ වචනය. jigacchāව බඩගින්න ලොකුම රෝගයයි කියලා. සබ්බේ සත්තාහාරත්තිතිකා කියනකොට මේ සියලු සත්වෝම මේ අපි මෙතන ගන්න ආහාර කියන වචනේ කබලින්ක ආහාරේ. කබලින්ක ආහාරයෙන් තමයි කන බොන ආහාරයෙන් තමයි යැපෙන්නේ. දැන් ආමාශගත නැත්නම් කුසට එකතු කරපු ආහාරයේ වැය වීගෙන යනවා. මොකද දැන් දේශනාවේදී පැහැදිලි කළා මේ ප්‍රස්වාස ආස්වාසයටම සම්බන්ධයි මේ ලේ ධාතුව වැය වෙලා මේ ආහාර වැය වෙලා මේ උපකරණ නැමැති ශරීරයේ රූපාංශු හැදීම හා නැසීම. ඒක කොයිම වෙලාවකවත් නතර වෙලා නැහැ. ඒ නිසා ආහාරයේ වැයවීමේ හේතුයේ ඵලය තමයි දුක් වේදනා හිතක හට ගැනීම. මගේ බඩගින්න නෙමෙයි. හේතුයේ ඵලයක්. වැයවීමේ හේතුයේ ඵලය දුක් වේදනා හිතේ පහළ වීම. දැන් යම් විදියකින් ඒ දුක් වේදනාව
මේ කය මගේ දෙයක් එහෙම වුණා නම් කවදාකවත් දුක් වේදනාවක් පහළ කරගන්නේ නැහැ. නිසා වැයවීමේ හේතුයේ ඵලය දුක් වේදනාවේ පහළ වීම. ඊළඟට ආහාර ලබා දෙනවා. ආහාර ලබා දෙනකොට දුක් වේදනාව එතන නැතුව යනවා. ආහාර ලබා දෙනකොට අර ධාතු සම තත්ත්වයට එනවා. තත්ත්වයට එනකොට ඒ හේතුයේ ඵලයේ තමයි සැප වේදනා හිතේ පහළ වීම. ඒක මගේ සැප වේදනාව එහෙම වුණා නම් මේ සැප වේදනාව නැති වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා අර දුක් වේදනාව හේතුඵලයක් කියලා පැහැදිලි කරුවා වගේම මේ සැප වේදනාවත් හේතුඵලයක්. ලබා දුන්නු ආහාරය නැවත වැය වී යනකොට නැවත සැප වේදනාව නොපවතිනවා, දුක් වේදනා හිතක් පහළ වෙනවා. එහෙමනම් මේ උපන් සත්‍යය දුක් වේදනාව වළක්වලා සැප ලබනවා නෙමෙයි. දුක් වේදනාවට తాවකාලික ප්‍රතිකර්මයක් කරනවා. නමුත් දුකින් බේරෙන්න බෑ. ආයෙ දුක් වේදනාව ඉදිරිපත් වෙනවමයි. මේ ප්‍රතිකර්මී කරන්නේ කොහොමද කියලා බැලුවොත් ඒ කියන්නේ රක්ෂාවක් කරලා ඒ ද්‍රව්‍ය ගෙනල්ලා ඒවා පිළියෙල කරලා ආහාර ගැනීමේ තැනට එනකම්ම බැලුවොත් ඒ දේ කෙනෙක් කරනවා නෙමෙයි ලබා දුන්නු ආහාරය ආස්වාසයේම වැය කරගෙන ඒ කියන්නේ ශක්තිය වැය කරගෙන අර භාවිතා වෙච්ච ආකාරයකට චේතනාව එකතු වෙලා අතකට ක්‍රියා වෙලා වැය වෙච්ච කොටස ආයෙත් අය වෙනවා. ශක්තිය වැය කරගෙන ශක්තිය අය වෙනවා. අය වීමේ ක්‍රියාදාමයේ තමයි චේතනා මුල් කොට මේ ක්‍රියා වෙන්නේ. යම් විදියකින් මේ දුක් වේදනාවත් මේ සැප වේදනාවත් නැවත උදා වෙන දුක් වේදනාවත් දුක් වේදනාව සංසිඳෙන්න වෙන ක්‍රියාවත් හේතුඵල නිරෝධයෙන් එකයි කියලා අවබෝධ වුවහොත් ක්‍රියාව වෙයි. ඒකට අදාළ කාර්මිකෙක් පිළිගන්න බෑ, කරන්නෙක් පිළිගන්න බෑ. එතකොට ඔය කියපු තැන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ඒ කාය වේදනා හිතෙහි යතහ ස්වභාවයේ ධම්මානුපස්සනාව සියල්ල උතන අඩංගුයි. මේ අපි සරල උදාහරණයකින් එක මතක් කෙරුවට යම් 100 පිහිටනවා නම් යම් විදිහකින් එහෙම යෙදෙන්නේ නැතුව හැම වෙලේම දුකේදී කම්පාවටපත් වෙමින් දුක බාර අරගෙන සැප ලබන්නම උත්සාහ දරනවා නම් සැප නොපවතින වාරයක් ගානේ මගේ සැප නොපවතුනා මට දුකයි කියලා ආයෙත් කළ කී ආකාරයේ ඊට වඩා ක්‍රියා කරන්න උත්සාහ දරනවා නම් සැප ලැබීමේ ගතිය වැඩි වෙනවා. එතකොට කර්ම රැස්වීමේ වැඩි වෙනවා. යම් තැනක හොඳින් හරි නරකින් හරි ජීවත් වෙන්න ඕනේ කියන தත්ත්වයට එනකන් එනවා. දැන් අය සතර අපාගත සත්‍යෝ දිහා අපි බලනකොට එක සතෙක් මරාගෙන එමෙන්නේ එක සතෙක් ආහාරයට අරන් පැවතෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් සිත්‍රාලුයි. ඒ තරම් නිත්‍යතාවයේ මත සැපතක් තියෙනවා, සැප ලබන්නෙක් ඉන්නවා කියන මතය බොහොම තදයි. දැන් මේ උපන් මිනිසයා අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන මේ පිළිවෙලට නුවණ යොදන්නේ නැතුව ආහාර ගන්න ගියොත් එහෙමනම් යම් තැනකදී ඔය කියන தත්ත්වයට පියවරෙන් පියවරපත් වෙනවා. ඊටත් වඩා බලන්න යම් තැනකදී ලෝකේ ආහාර හිඟයක් වුණොත් එහෙම නැත්නම් හිඟයක් නොවුණත් ආහාර ලබා ගන්න බැරි වෙලාවක් ලැබුණොත් දැන් අසාධ්‍ය තත්ත්වයටපත් වෙනකොට මේ දේවල් හොඳයි කියලා හිතෙනවා. නමුත් ඒවා ජීර්ණ ශක්තියක් නැහැ. එතකොට එවැනි තත්ත්වයකට එනකොට මේ අනුවණින් මේ ක්‍රියාදාමයේ කෙරෙහි යෙදෙන ගතිය වැඩි වෙලා තිබුණොත් එහෙම කොයිතරම් කායික දුක විතරක් නෙමෙයි ඊට වඩා බලවත් දෝමනස්සේ කියන මානසික දුක
ඒ තත්ත්වයට කොච්චරපත් වෙයිද? ඒ නිසා මේ ආහාර ගැනීම කියන කරුණ අපිට කොයිතරම් වැඩ තිබුණත් කොයිතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් අපිට රක්ෂාවක් කරන්න පුළුවන් නම් ඒවා බඩු මුට්ටු ගේන්න පුළුවන් නම් ඒවා උයා පිහා ගන්න පුළුවන් නම් මේසෙට බෙදන්න පුළුවන් නම් අපට අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතන මේ බඩගිනි වේදනාව මේ භාවිතා කරපු ආකාරයේ චේතනාවකින් ක්‍රියාවීමත් ලබා දෙනකොට සැප නොපවතිනවා කියන ස්වභාවයත් සිහි කරන්නේ හැටි වෙලාවක් යන්නේ නැහැ හුරු වුණු. එන්නේ විදියට භාවිතා කළොත් ඒ එතනට විතරක් නෙමෙයි කෑම වතුර බීම නෑවීම මූණ සේදීම වැසිකිලි කැසිකිලි යෑම බෙහෙත් පානීය කිරීම මේ හැම දෙයක්ම භාවනාංගයක් වෙනවා. එතකොට කාර්මිකකින් තොරව හේතුඵල ධර්මයක් බවට පත් වෙනවා. ඒකේ ආනිසංශය මේ ක්‍රියාවල් නතර කරනකොට බොහෝම සුවසේ අතීතේ නැති දෙයක් ඇති වෙලා නැති වෙච්ච දෙයක් එහි අනාගතේ නූපන් දෙයක් නැති අතීතේනුයි නූපන් අනාගතේනුයි සංකල්ප පහළ වෙනවා මනීන්ද්‍රිය මුල්කටව ඒ මනීන්ද්‍රිය සංකල්පත් ඇතිව නැති වෙනවායි කියලා දැකීම තුල ආස්වාස ප්‍රාස්වාසයත් සිවුම් වෙනවා සංකල්පයන්ට එකතු නොවීමත් වෙනවා අර සැනසීම කියන්නේ හඹා යෑම නෙවෙයි මේ රූපේටත් සිතුවිලි වලටත් හිතටත් තියෙන දෘෂ්ටිය පහවීම කියලා දකින්න පුළුවන්කමක් වෙනවා. ඉතින් ඒකට එතකොට අපිට පේන්නේ ඒක කාලයක් වෙන්නේ අර කුරුරට වාසින් හැම අවස්ථාවෙම භාවනා කළා කියලා පෙන්වන්නේ. ඒතකොට ඒක අපේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළිවෙලකට එකතු නොවීමේ දෝෂයක් විතරයි මෙතන තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න ගැටළු නැහැ වගේ ඔබ වහන්සේ ඉතාමත්ම හොඳින් අපට අවබෝධ වෙන ආකාරයෙන් දේශනේ පවත්වපු නිසා මම හිතන්නේ පින්වතුන්ට ප්‍රශ්න නැතුව ඇති ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා.